ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. සරණයි සදැහැති පිනැති ඔබ සැමට මැදින්පුර 15ක පොහෝදා බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමගාමී සජීවී විකාශයක් ලෙසින් ඔබ වෙත ගෙනෙන පොහෝදා වැඩසටහන් මාලාවේ දහවල් ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාවත් සමගින් මෙලෙසින් ඔබව හමුවන්නටයි දැන් අප සූදානම් වන්නේ. සදහැවතුනි අද දවසේදී මේ වැඩසටහන ඔබ දන්නවා ධම්මානුපස්සනා වැඩසටහන බෞද්ධ රූපවාහිනියෙන් වගේම බෞද්ධ ගුවන්විදුලියෙන් ඔබට නරඹන ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබෙන ඔබේ බොහෝ දෙනා ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා කැමැත්තෙන් නරඹන ශ්‍රවණය කරන වැඩසටහනක් බවට අද වන විට පත්ව තිබෙනවා. ඉතින් එහි දිගුවක් ලෙසින් සෑම පොහෝ දවසකත් දහවල් 12:30ට ඔබට මෙම වැඩසටහන ශ්‍රවණය කරන්නට නරඹන්නට ඉඩකඩ ලබා දෙන්නට අප කටයුතු කරනවා බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන්. ඉතින් අද දවසේදී මේ මැදින්පුර 15ක පොහෝ දවසේ මේ වැඩසටහන වෙනුවෙන් බොහොමත්ම ගෞරවයෙන් වැඩමවා වදාලා තලවත්තුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ අපි උන්වහන්සේව নমස්කාර පූර්වකව මේ අවස්ථාවට පිළිගන්නවා. සාදු සාදු සාදු. ඒ වගේම තලවත්තුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජනීය ඇඹුලන් පහ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේත් මේ පින්කමට මේ වැඩසටහනට වැඩම කොට වදාලා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේවත් নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේදී මේ වැඩසටහන වෙනුවෙන් Tamanගේ සදැහැති දායකත්වයේ එක්කාසු කරන්නේ තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුංග මහතා ඇතුළු පිරිස. ඔවුන් මීට පෙර පොහෝ දවසකත් මේ ආකාරයෙන්ම මෙවැනිම වැඩසටහනකට දායකත්වය ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුංග මහතා එම මහත්මිය පුතණුවන් ලේලිය මිනිපිරියන් තිදෙනා සමගින් පින්සුවාන් පවුලේ පිරිස ඒ වගේම අබේතුංග පවුල සහ සමරවික්‍රම පවුලේ සියලුම සහෝදර සහෝදරියන් එක්කාසුවයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඒ දායක පිරිසට තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට අනතුරුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දෙහත් වට්ටිය පිළිගන්නවා ධර්මදේශනාවට ආරාධනා කරන්නට. ඉතින් ඒ අතරතුරේ මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ලබා දෙනවා තායිලන්තයේ පදිංචි ඒ පින්සුවාන් පවුලේ පිරිස. ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට අපට සිද්ධ වෙනවා මේ දායකත්වයේ පිළිබඳව ඉංග්‍රීසි බසින් දැනුවත් කිරීමක් කරන්නට. And also we have to mention about the sponsors in English. Mr. and Mrs. Abetunga currently residing in Bangkok, including son, daughter-in-law and 3 grandchildren. All members of Pinsuan family also residing in Bangkok. එසේනම් අපි දැන් දායක පිරිස ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත මල් පූජා කිරීමෙන් දෙහත් වටේ පිළිගන්නවා. ඒ වගේම ඊට පෙර ආතුව බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට යෙදුණා. අපි දැන් සූදානම් වෙන්නේ ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරන්නට. අපි තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන වාසී පූජනීය ඇඹුලන් පහ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා. මෙතෙන් පටන් මේ ධම්මානුපස්සනා වැඩසටහන මෙහෙවන හැටියට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මැදින්පුර 15ක් පොහෝ දවස. ඉතින් අද දවසෙත් බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ජාලය සෑම පොය දවසක් පවත්වනු ලබන ධර්ම සාකච්ඡාමය දහම් වැඩසටහන අද දවසෙත් මේ විදිහට මේ වෙලාවට මේ ස්ථානයේ ඉඳන් දැන් අපි සූදානම් වන්නේ ආරම්භ කිරීමට. අද දහම් වැඩසටහනට වෙනදා වගේම ධම්මානුපස්සනා වැඩසටහන සඳහා සම්බන්ධ වන අප කවුරුත් දන්න
තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේද ඩුබායි ලංකාරාමයේද ප්‍රධාන අනුශාසක ඒ වගේම ත්‍රිපිටක ආචාර්ය අභිධර්ම විශාරද අවසරයි නම කියන්න ස්වාමින් වහන්සේ මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ අද දවසෙත් මේ දහම් වැඩසටහන දහමින් පෝෂණය කරන්න මේ ස්ථානයට වැඩම කරන්න යෙදුණා. අද අපි හිතුවා මේ ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්න මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ බික්ඛු වර්ගයේ සඳහන් වෙනවා කීඨාගිරි කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ ඇසුරු කරගෙන අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වනවා නම් හොඳයි කියලා තීරණය කරලා අද දවසේ අපි මේ සූත්‍රය ඇසුරු කරගෙන මේ දහම් වැඩසටහන මෙතනින් ඉස්සරහට පවත්වනවා. ස්වාමින් වහන්සේ මම මුලින්ම මේ සූත්‍ර දේශනාවේ නිදානය පොඩ්ඩක් මතක් කරලා අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මේ සූත්‍ර දේශනාව ආරම්භ වීමට ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග කසී ජනපදයේ චාරිකාවේ යෙදෙනවා. කසී ජනපදයේ චාරිකාවේ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තින් චාරිකාවේ යෙදෙනකොට අවවාද අනුශාසනා කරනවා. ඒ අතර විශේෂ වශයෙන් අනුශාසනාවක් කරනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි මම රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නේ. ඔබලාත් රාත්‍රී ආහාරයෙන් වළකිනවා නම් හොඳයි. මේ විදිහට අනුශාසනා කරලා නැවත බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. වැඩම කරමින් කීඨාගිරි කියන ප්‍රදේශයට නැත්තම් නියංගමට වැඩම කරන්න යෙදුනා. ඉතින් කීඨාගිරි ප්‍රදේශයේ කීඨාගිරියේ වාසය කරන භික්ෂුන් වහන්සේලා උනේ අස්සජී පුනබ්බ සුඛ කියන භික්ෂුන් වහන්සේලා දෙනම. ඉතින් ඒ විහාරස්ථානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු වැඩම කරන්න යෙදුණු සියලු භික්ෂුන් වහන්සේලා වැඩවසන්න යෙදුණා. ඉතින් එහෙම වැඩ වාසය කරලා පහවදා උදේ පාන්දරම විහාරවාසී භික්ෂුන් වහන්සේලාත් ලෞතර බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරන්න යෙදුණු භික්ෂුන් වහන්සේලාත් පිණ්ඩපාතේ වැඩම කරා. එතකොට පිණ්ඩපාතේ වැඩම කරනකොට විහාරවාසී භික්ෂුන් වහන්සේලාට ගම්මාසින් පහදිනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ සමග ආගන්තුකව විහාරස්ථානයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට ඒ නගරවාසීන්ගෙන් අප්‍රසාදයක් තියෙනවා. කියන්නේ වැඩි පැහැදීමක් නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ කාරණයක් දැනගෙන දානේ වළඳලා විහාරස්ථානයේ වාසය කරපු ඒ අස්වජී පුනබ්බ සුඛ කියන භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මෙහිම අවවාදයක් කරා. මොකද්ද? රාත්‍රී ආහාරය ගන්න එපා. රාත්‍රී ආහාරය නොගැනීමෙන් ආනිසංස ටිකක් ලැබෙනවා. ඒ හින්දා ඔබලත් ඒ දේ නොකර ඉන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා නැත්නම් අර අස්සජී පුනබ්බ සුඛ කියන විහාරවාසී භික්ෂුන් වහන්සේලා දෙනම ඒ කාරණේට අකමැත්තක් අප්‍රසාදයක් ප්‍රකාශ කරනවා. අපි රාත්‍රී ආහාරය ගන්නවා. ඒ නිසා මේ අපි ඒ කාරණය පිළිගන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා දෙනම කැඳෙව්වා විහාරවාසී. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා දෙනම කැඳවලා සර්වඥයන් වහන්සේ මේ කාරණේ ඇත්තද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාව කියනවා අපි මේ භික්ෂුන් වහන්සේලා අපට ලෞතර බුදුරජාණන් වහන්සේ රාත්‍රී ආහාරය ගන්නෙ නැහැ කිව්වා. අපිට වළඳන්න එපා කිව්වා. අපි හැබැයි වළඳනවා කියලා කිව්වා කියලා මතක් කරනවා.
ඉතින් ඒ වෙලාවේ එහෙම මතක් කරාට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ පදනම් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව ඉදිරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන යන්නේ. මේක තමයි නිදානය. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේම අපිට මේ සූත්‍ර දේශනාවට නමක් යදලා තිනවා කීටාගිරි කියලා. ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට කීටාගිරි කියන්නේ මොන කාරණයක් පදනම් කරගෙනද? තෙරුවන් සරණයි. අපේ පූජනීය ඇඹුලම් පහ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ පින්නතුනි, වෙනදාට මේ ධම්මානුපස්සනා වැඩසටහන මෙහෙවන්නේ අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. නමුත් උන්වහන්සේ අද දවසේ යාපනයේ බලසේනා මූලස්ථානයේ දහම් වැඩසටහනකට උන්වහන්සේට වැඩම කරන්නට සිද්ධ වෙච්ච නිසා තමයි අපේ පූජනීය ඇඹුලම් පහ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කළේ. ඉතින් ඒකත් අපි විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවලට ඒ පාදක විච්ච ඒ පුජ්‍යලයාගේ නමින්, ඒ වගේම ඒ නගරේ නමින්, ඒ වගේම එහි සඳහන් වන ධර්මකාරණා නමින් ඒ සූත්‍ර හඳුනන අවස්ථා තියෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවට කීටාගිරි සූත්‍රය කියලා හඳුන්වන්නේ ඒ ප්‍රදේශයේ නියංගමේ නම. මොකද එහෙදී තමයි තථාගතයන් වහන්සේ මේ කීටාගිරි නැත්නම් ප්‍රදේශයේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. ඒ නිසාම මේ සූත්‍රය කීටාගිරි සූත්‍රය හැටියට හඳුන්වනවා. විශේෂයෙන්ම කියන්නට ඕන මේ කීටාගිරි ප්‍රදේශය හිටපු අපේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අස්සජි පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනවා. ඔහොම ඕලාරික භික්ෂුන් වහන්සේලා දෙනමක් කුල දූෂණය කරමින් තමන්ගේ ප්‍රෞಢ ජීවිතේ ගත කරපු දෙනමක්. කුල දූෂණය කියලා කියන්නේ ගිහි ආකල්ප තිබුණේ. සාමාන්‍යයෙන් ගෙදරකට ගියාම දැන් ගිහියෙක් මල් පැලයක් ඉල්ලගෙන එනවනේ. අන්න ඒ වගේ තමයි මල් පැලයක්වත් පේන්න බෑ. මේක හොඳයි කියලා අරගෙන එනවා. ඊළඟට මල් හදනවා, මිනිසුත් එක්ක කතා කරනවා, පාරේ යනකොට කොහෙද යන්නේ කියලා අහනවා. ලින්ද ළඟ නානකොට නානවද කියලා අහනවා. ඉතින් hina වෙවි. අර ගිහි ආකල්ප තිබුණේ. අදට වුණත් අපේ ස්වාමීන් වහන්සේලා ව්‍යවහාරේ තියෙනවා සාමාන්‍යයෙන් කොහේ හරි පන්සලක් විහාරයක් පිරිහිලා නම් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියන්නේ අනේ ওই විහාරයේ කීටාගිරිය වගේ කියලා. අදටත් කියන්නේ එහෙමයි. එහෙමනම් මේ කීටාගිරි කියන නගරේ නැත්තම් ඒ නියංගම තියෙන දෝෂයක් නෙවෙයි. ඒ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාගේ තියෙන ඒ ස්වාමීන් වහන්සේලාකට ස්වාමීන් වහන්සේලා දෙනම. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. දැන් භාග්‍යතුන් වහන්සේ අවවාදයක් දෙනකොට සදහැවත් භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉන්නේ අවවාදේ බාර ගන්න. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීවත් තථාගතයන් වහන්සේ දීපු අවවාදේ පිළිගත්තේ නැහැ. ඉතින් එදත් එහෙමනම් ඉතින් අද ගැන කියන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍ය එක තමයි ස්වභාවය. ඉතින් කොයි කාලෙත් ওই වගේ නොහික් මිච්ඡ ගිහි පැවිදි දෙපක්ෂෙම ඉන්නවා. ඒකත් අපි බොහොම උපේක්ෂාවෙන් බාර ගන්නට ඕන. ඒවත් එක ගැටිලක් කිසිසේත් හරියන්නේ නැහැ. ඒක තමයි මේ පුතත්ජන ලෝකේ ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් කීටාගිරි ප්‍රදේශයේ ඒ භික්ෂුන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ ගිහි අයත් එක්ක අර හිතවත් කමින් කටයුතු කරනකොට ගිහි අයට මිත්‍රත්වයක් ඇති වෙනවා. දැන් එතකොට අපේ විහාරස්ථානවලත් සමහර විට මේ
ඔවාගේ අපි ගිහි පිරිසත් එක්ක කටයුතු කරනකොට යම් යම් මිත්‍රතාවයන් ඇති වෙනවා. එහෙම මිත්‍රතාවයන් ඇති වුණාම ස්වාමීන් වහන්සේ මේ කාරණේ මතක් කරනකොට මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ එහෙම මිත්‍රතාවයේ ඇති වෙනකොට සමහර ගිහි පිරිස් අපේ ස්වාමීන් වහන්සේ අපි අඳුරනවා අපට නොදෙන දෙයක් නැහැ කියලා සමහර විට විහාරස්ථානයේ තියෙන දේවලුත් නොකිය රැගෙන යනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ කාරණේ එනකොට තමයි මට ਉਹ කාරණේ මතක් වුණේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් එහෙම අවස්ථා උදාපත් වුණොත් ගිහි අයට මොන වගේ බලපෑමක් මේ විහාරස්ථානවල දේවල් විහාරස්ථානයට නොදන්වා අරගෙන යනකොට මොන වගේ බලපෑමක් එල්ල වෙනවද ස්වාමීන් වහන්සේ? ඇත්තටම සංගසතු දේවල් එහෙම ගෙනියනවා කියලා කියන්නේ ඒක මහා බලගතු අකුසලයක්. සාමාන්‍යයෙන් ඔය ධර්මයේ දන්නේ නැති අය පවා කියන්නේ මොනවා හරි හොරකමක් සිද්ධ වුණාම අහිංසක මිනිස්සෙක්ගේ දෙයක් හොරකම් කළාම කියන්නේ ඉතින් මේවා ලේසි නෑ, මේවා ජනතාවගේ සල්ලි. ඉතින් මේවා කෑම හරියට සංගතතු දේවල් කෑවා වගේ කියලා. ඉතින් ඒ අයත් දන්නවා සංගතතු දේවල් ඒ තරම් භයානකයි කියලා. ඒ නිසා ඉතින් ඇත්තටම මේ අර සාමාන්‍යයෙන් අර ස්වාමීන් වහන්සේ මතක් කර විදිහට යාළුවන් විදිහට භික්ෂුන් වහන්සේලාත් එක්ක ඇසුරු කිරීම හරි භයානකයි. සමහර ඉතින් අය ඒවට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ස්වාමීන් වහන්සේලා සමග ඕනවට වඩා යාළු මිත්‍රකම් පවත්නවා. ඉතින් ඒ තුලින් තමයි කිසි බයක් සැකක් නැතුව ඉතින් ඔයගේ විහාරස්ථානවල තියෙන දේවල් සමහර වෙලාවට අරගෙන යන්නේ. ඉතින් ඇත්තට මේක ස්වාමීන් වහන්සේ මතක් කරපු එකත් හොඳයි. ඒක භයානක මකුසලයක්. ওই මහා රෞරවයේ කියන අපායේ හැදිලම තියෙන එකට. ඒ නිසා සංගසතු දේවල් පරිහරණය කියන එක බොහෝම භයානකයි. සාමාන්‍ය විහාරස්ථානයක තියෙන මලක්වත් කඩන්න හොඳ නැහැ. මොකද මේක මේ අදින්නාදානය කියන එක සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමකගේ මහානකම නැති වෙන කාරණා 4ක් තියෙනවා. එයින් දෙවෙනි කාරණේ තමයි අදින්නාදානය. එතකොට බලන්න මේ මහානකම අවුරුදු ගාණක් මහානදම් පුරලා එක පුංචි හොරකමක් කළොත් මහානකම පාවා නැති වෙනවා. මේ මහානකම නැති වෙනවා කියලා කියන්නේ හරියට අර තල් ගහක් දෙකට කැඩුවම ආයේක ලියලන්නේ නැහනේ. කළු ගලක් දෙකට කැඩුනට පස්සේ ඒක බද්ධ කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු කැලේක ඉන්න වැද්දෙක් වැඩිකම් කරලා කරන්න තියෙන දුස්තරිත ඔක්කොම කරලා හවසට බුද්ධ ප්‍රතිමාව ළඟට ඇවිල්ලා පහනක් දැල්වලා මල් වට්ටියක් පූජා කරලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම ධර්මයේ සරණ ගියාම සංඝයා සරණ ගියාම ඒ වැද්දට තිසරණේ පිහිටනවා. හැබැයි මහානකම වරද්දගත්ත කෙනාට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සමාදන් වුණාට තිසරණේවත් පිහිටන්නේ නැහැ. ඒක බලන්න කොච්චර භයානකද. ඒ නිසා මේවා පිළිබඳව අපේ දායක පින්නතුලා බොහෝම දැනුවත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් කුසල් කරගන්න ගිහිල්ලා මහා කුසල් වලට පැටලිලා ජීවිතේ වරද්ද ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සංඝයා කියන්නේ බොහෝම පරිස්සමට ආශ්‍රය කරන්න ඕනේ. රාජකුමාරයා, සර්පයා, ගින්දර, ඒ වගේම ස්වාමින් වහන්සේලාත් බොහෝම පරිස්සමට ආශ්‍රය කරන්න ඕනේ. මොකද සංඝයා කියලා කියන්නේ පුජ්‍යලෙක් නෙවෙයි. සංඝයා කියලා කියන්නේ සමූහයක්. එහෙමනම් ඒ සංඝයා ඇසුරු කරනකොට බොහෝම ගෞරවයෙන් කුසල් සිත් වැඩෙන විදිහට සංඝයා ඇසුරු කිරීම බොහොම වටිනවා. එහෙමයි සනස දැන් එතකොට අර සමහර වෙලාවට අර පෞද්ගලික අදහසින් ආශ්‍රය කරනකොට පින්කමක් කරත් ඒ අය බොහෝ දුරට එක ස්වාමින් වහන්සේ නමකට අරමුණු කරන්නේ. එතකොට අර සංඝයා අරමුණු නොකරනකොට දානයක් වුණත් මහත්ඵල මානිසංස කරගන්න බැරි වෙනවා ඒ පින්වත් පිරිසට. අර කාසාව කණ්ඩක දක්වාම ශාසනයේ තියෙනකොට එතකොටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ
සාරිපුත්ත මහමොගලන් මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන දානයක් පූජා කරන්න. ඉතින් එතකොට ඒ පූජා කිරීමේ ආනිසංසය සාමාන්‍ය නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේලාට පූජා කරා සමානව ලැබෙනවා කියලා. පෞද්ගලිකව අරමුණු වෙනකොට අර මිත්‍රත්වය නිසා කුටියක් සෙනසුණක් දානයක් මානයක් දුන්නත් ඒයින් අපිට ලබා ගන්න පුළුවන් ඉහළම ඵල ලබා ගැනීමේ ශක්තියකුත් උදාපත් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ දැන් මේ නිදානේ ওই විදිහට විස්තර ටික සඳහන් කරගෙන ඇවිල්ලා ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ අභ්‍යන්තරයට එනකොට බුදුරජාණන් වහන්සේ අර අස්වජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා කැඳවලා මේ විදිහට අවවාද දීලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මම සියලු සැපයන් භුක්ති විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා වදාarලා තියෙනවද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා එහෙම නෑ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් දේශනා කළා නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් අහනවා මහණෙනි මන් දේශනා කරලා තියෙනව නේද? සමහර සැප වේදනා තියෙනවා. සමහර සැප වේදනා තියෙනවා. ඒ සැප වේදනා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මෙහෙම දේශනාවක් කළා තියෙනවද? එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි සමහර සැප වේදනා තියෙනවා ඒ වේදනා භුක්ති විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. ඊළඟට මහණෙනි සමහර දුක් වේදනා තියෙනවා ඒ දුක් වේදනා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර දුක් වේදනා තියෙනවා ඒ දුක් වේදනා පරිහරණය කරනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. සමහර උපේක්ෂා වේදනා තියෙනවා ඒ වේදනා පරිහරණය කරනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. සමහර උපේක්ෂා වේදනා තියෙනවා ඒවා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ කාරණේ අහනකොට භික්ෂුන් වහන්සේලා ඒක සත්‍යයි කියලා පදහරනවා පෙන්වා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකේ අපි මේ කාරණා ටික දිහා බැලුවම සැප දුක උපේක්ෂා කියන වේදනා ත්‍රිත්වයක් ගැන සඳහන් වෙනවා. ඉතින් අපි මේකේ අභ්‍යන්තර කාරණාවලට යන්න කලින් ස්වාමීන් වහන්සේ සැප දුක උපේක්ෂා කියන වේදනා තුන පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරා නම් හොඳයි වාගේ ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තටම මේ සූත්‍ර දේශනාව හොඳට ඔළුවට දාගන්න අපි මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා පිළිබඳව දැනගන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම දැන් පින්නතුල්ලා හිතයි මොකද එකපාරම තථාගතයන් වහන්සේ මේ සැපක් පිළිබඳව කතා කරේ කියලා. දැන් අස්සජි පුනබ්බසුක වික්ෂුන් වහන්සේලා මේ අවවාදය පිළිගත්තේ නැහැ. මේ අවවාදය පිළිගත්තේ නැති මොකද්ද බුදුරජාණන් වහන්සේ කරපු අවවාදය? මහණෙනි මම රාත්‍රී ආහාරය ගන්නේ රාත්‍රී දාණය වළඳන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. දැන් මෙහෙම හිතනකොට පින්නතුලන්ට හිතෙයි ඉතින් කොහොමත් බුදුපසේ බුදු උත්තමයන් වහන්සේලා මේ ශාසනයේ විකාල භෝජනයක් නැහෙනි කියලා. නමුත් පින්නතුනි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඒ මුල්ම වකවාන. අවුරුදු 20ක් යනකම් මේ ශාසනයේ ශික්ෂාපද පනවලා තිබුණේ නැහැ. එතකොට ශික්ෂාපදයකින් කොහොමත් මේක වළක්වලා තියෙනවා. නමුත් මේ සූත්‍රය දේශනා කරපු කාලේ විනය පිටකයක් තිබුණේ නැහැ. විනය පිටකයක් දේශනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මුල් කාලේ සමහර පුතත්ජන භික්ෂුන් වහන්සේලා රැයටත් පිණ්ඩපාත ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අවවාදයක් හැටියටයි කළේ මහණෙනි පැනවීමක් කරේ නැහැ කරන්නම කිව්වේ නැහැ. මම නම් රාත්‍රී ආහාරය ගන්නෙ නැහැ. ඒකෙන් මට ලොකු පහසුවක් තියෙනවා. නිරෝගීකමට මගේ හොඳයි. කය පහසුවෙන් පවත්වන්න පුළුවන්.
භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ඒක ලොකු දෙයක්. මේ විදිහට සාමාන්‍යයෙන් කතාවක් අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ කළේ. ඒ වෙලාවේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා මේක පිළිගත්තේ නැහැ. ඒ දෙනම කිව්වේ ඔය කියන සියලු ආනිසංස ලබන්න පුළුවන් බඩගිනි විච්ච වෙලාවට කෑම තුලින්. ඒකනේ කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මතක් කළේ මහණෙනි මේ ලෝකේ සැප තියෙනවා. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියලා. මොකද දැන් මේ භික්ෂුන් වහන්සේලාට කුසගින්න ඇතිවිච්ච වෙලාවට දැන් දිගජ්ජා පරමාරෝගා කියලා කියන්නේ පරම රෝගේ බඩගින්නනේ. ඉතින් මේ බඩගින්න ඇතිවිච්ච වෙලාවට ආහාරයක් ගැනීමෙන් සුළු සැපයක් ලැබෙනවා. හැබැයි ඒ සුළු සැපේ ලැබුණාට එතන කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද මොකක්වත් නැහැ. ඔහේ ඉතින් බඩ පුරව ගන්න එක විතරයි. මේ කුස පුරව ගන්න ප්‍රතිපදාවක් නෙවෙයි මේ සාසනික ප්‍රතිපදාව. මේ කයෙන් වචනයෙන් සිතින් සෑම ක්‍රියාවක් කරනකොටම ඒ සෑම ක්‍රියාවකම තියෙන කුසල පැත්තයි අපි විශේෂයෙන් අපි ගිහි පැවිදි අපි හැමෝම අල්ල ගන්න ඕන. අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම ගැනයි මෙතන මේ කියන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මහණෙනි මේ ඇතන් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියලා වදාළ ඔන්න ඔය කතාව නිසා. එහෙමනම් අපේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මතක් කළා මේ වේදනාත්‍රය සැප දුක උපේක්ෂා. ඇත්තට මේක වැදගත් මේ සූත්‍රේ හරියට හිතට දාගන්න. ඒතර සැප කියලා කියන්නේ දැන් හැබැයි අපි මූලික දේශනාව මතක තියාගන්න ඕන සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තිබුණට හැබැයි ඉතින් පරමාර්ථ වශයෙන් එහෙම 아무තු සැපයක් නැහැ. දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. එහෙමනම් නමුත් සම්මුති වශයෙන් සැපයක් තියෙනවනේ. සැපයක් නැත්තම් මේ පුතත්ජන සත්වයා මේ කාමය පස්සේ මේ විදිහට දුවන්නේත් නැහැනේ. ඒක සැපයක් තියෙනවා. සැපයක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි මේ සැපය බොහෝම ස්වල්පයයි. ඒ සැපේ නිසා විඳින ආදීනවේ මහා විශාලයි. එතකොට දැන් බලන්න සැප කියලා කියන්නේ සැප වේදනාව කියලා කියන්නේ දැන් අපි සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? දැන් බොහෝ දෙනා ගිහියන් අතර පංචකාම සම්පatti විඳින අය අතර නිතරම කටේ තියෙන එකක් තමයි අහවල් අය නම් සැප විඳිනවා අපි ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා දුක් විඳිනවා. ඔය ඉතින් මිනිස්සු කියන කතා. ඒතර මොකද්ද සැප විඳිනවා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ ලොකු මාලිගාවක ඉන්න එකද? ඒ වගේම හොඳ යාන වාහන පාවිච්චි කරන එකද? නැත්නම් හොඳට යහමින් මිල මුදල් තියෙන එකද? දැසි දැස්සු ඉන්න එකද? නෑ ඒ කිසිවක් නෙවෙයි සැප කියලා කියන්නේ. ඒවා සැප කියලා කියන්න බෑ. සාමාන්‍ය බැලු බැල්මට නම් පේනවා ඒවා සැපයි කියලා. නමුත් පින්නතුනේ එතන ඇති සැපයක් නෑ. එහෙනම් සැපේ තේරුම් ගන්න සම්මුති සැපේ. සැපයි කියලා කියන්නේ අපේ මේ ඇහැ තියෙනවනේ. මේ ඇහැට අපි කැමති රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට තමන් කැමති ශබ්ද ලැබෙනවා නම් ඔන්න සැප. කනේ සැප. නාසයට තමන් කැමති ආග්‍රහණ සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. ඔක තමයි සැප. ඒතර මාලිගාවක ඉන්න කෙනෙකුට ඔය ටික ලැබෙන්නේ නැත්තම් මහා මන්දිරයක හිටියට එයාට හැම වෙලේම ලැබෙන්නේ අකමැතිම රූප නම් සැප විඳිනවද? නෑ. බාහිරට පේනවා සැප විඳිනවා කියලා. එතන නැති සැපයක් නෑ. ඒ මාලිගාව තුල ඉන්න කෙනාට දැසි දැස්සු ඉන්න කෙනාට නිතරම බැනුම් අහන්න ලැබෙනවා නම් එයා සැප විඳිනවද?
නැහැ. ඒ වගේ මාලිගාවක ඉන්න කෙනෙකුට නිතරම අකමැති ආග්‍රහණ සුවඳ විඳින්න වෙනවා නම් එතනදී සැපයක් නැහැ. තමන් කැමති රසයක් එතන නැත්නම් එතනදී සැපයක් නැහැ. තමන් කැමති පහසක් නැත්නම් එතනදී සැපයක් නැහැ. එතකොට බලන්න අපිට බාහිරින් බලලා මෙයා සැප විඳිනවා කියලා කියන්න බෑ. ඒතර සැප වේදනාව කියන්නේ ඔන්න ඔය ටිකට. මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ ලැබෙනවා නම් ඔන්න සැප ලැබෙනවා. දුක කියන්නේ ඕකේ අනිත් පැත්ත දුක් වේදනාව කියන්නේ. දුක් වේදනාව කියලා කියන්නේ ඔය ඉන්ද්‍රයන්ටම තමන් අකමැති රූප ලැබෙනවා නම්, අකමැති ශබ්ද ලැබෙනවා නම්, අකමැති සුවඳ ලැබෙනවා නම්, අකමැති රස ලැබෙනවා නම්, අකමැති පහස ලැබෙනවා නම් ඔන්න දුක. සාමාන්‍යයෙන් අපි සමාජ සම්මතයේ හැටියට දුක් විඳිනවා කියලා කියන්නේ මිනිස්සුયો ගත්තොත් වරිච්චි ගහපු ගේක ඉන්නවා නම්, ඊළඟට දුර්වර්ණ ශරීරයක් තියෙනවා නම්, තියෙන එකම වස්තුව හරක බාන නම් ඔන්න අපි කියනවා අනේ මේ මිනිස්සුયો දුක් විඳිනවා කියලා. හැබැයි මේ පැල තුල ඉන්න කෙනාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් බාහිර ලෝකයා එතන දුකක් කියලා කිව්වට එතන සම්මුති වශයෙන් සැපයක් තියෙනවා. එහෙමනම් පින්නතුනි බාහිරින් බලලා කෙනෙකුගේ ධනවත්කම්, බලවත්කම්, සල්ලිකාරකම් බලලා යා සැප විඳිනවාය, දුක් විඳිනවාය කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ඇත්තටම මේ සැප දුක කියන එක දෝලණය වෙමින් යන්නේ. හැමදාම සැප විඳින කෙනෙකුත් නැහැ, හැමදාම දුක් විඳින කෙනෙකුත් නැහැ. ඒකට හේතුව සසර අපි ඔය සියලුම දේවල් සැප ලැබෙන කුසල කර්මත් කරලා තිනවා, දුක් ලැබෙන අකුසල කර්මත් කරලා තිනවා. ඊළඟට දැන් ස්වාමීන් වහන්සේ සැපයි දුකයි කියන එක මම හිතනවා කාගෙත් සිත්වලට දැනෙන්න ඇති. ඊළඟට උපේක්ෂා වේදනාව ගැන කිව්වොත් මේ මධ්‍යස්ථ වේදනාව හැම වෙලේම අපිට ඇලීමයි ගැටීමයි විතරක් නෙවෙයිනේ නේද? දැන් ගැටීම කියන්නේ දුක. තමන් අකමැති දෙයක් ලැබෙනවා නම් ඒක එතන ගැටීමක් තියෙනවා. එහෙමනම් ඔය දෙක විතරක් නෙවෙයි අපි මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. දැන් සාමාන්‍යයෙන් හැමදාම තමන්ගේ ගෙදර ඉන්නකොට තමන්ගේ ගෙදර සාලි ඒ වගේම මුළු තැන්ගේ ඔය තියෙන හැමදාම තියෙන භාණ්ඩ ටික දැක්කහට 아무තු ඇලීමකුත් නැහැනේ. 아무තු ගැටීමකුත් නැතිව මධ්‍යස්ථව පවතින අවස්ථා තියෙනවා. අපි එහෙම හිතමුකෝ දැනට. ඒ මධ්‍යස්ථ භාවය කියන එක තව ටිකක් ඉස්සරහට යන්න ඕන එකක්. නමුත් කාටත් තේරෙන්න අපි හිතමු ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඒ වගේ මධ්‍යස්ථ උපේක්ෂාවෙන් පවතින අවස්ථා. එහෙමනම් මම හිතනවා මේ සූත්‍ර දේශනාවට දැන් කාල වේලාවක් යන නිසා කාටත් පැහැදිලි සැප විඳිනවා කියන්නේ මොකද්ද? දුක් විඳිනවා කියන්නේ මොකද්ද? මධ්‍යස්ථ වේදනා විඳිනවා කියන්නේ මොකද්ද කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක මම හිතන්නේ හොඳ ආකාරව පැහැදිලි වෙන්න ඇති. සැප දුක උපේක්ෂා කියන වේදනා කොහොමද අපට උදාපත් කරගන්න පුළුවන්නේ, කොහොමද ලැබෙන්නේ කියන එක. ස්වාමීන් වහන්සේ ඒ අතරම මට මතක් වුණා සමහර විට සැපයි දුකයි කියන අතරම සෝමනස්ස දෝමනස්ස කියන අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර දැන් එතන අදහස් කරන්නේ මොන වගේ අර්ථයෙන්ද ස්වාමීන් වහන්සේ සෝමනස්සේ දෝමනස්සේ කියලා? ඔව්. ඇත්තටම සෝමනස්සය දෝමනස්සය. ඇත්තටම සිත් වශයෙන් ගත්තොත් ඒක ඉතින් මහා පරාසයකට යන කතන්දරයක්. ඉතින් මොකද සෝමනස්සය දැන් අපි සාමාන්‍යයෙන් සෝමනස්සය හැම සෝමනස්සයේම කුසල් බවට පත් වෙන්නේ නැහනේ. දැන් මොකද අකුසල් සිත්වල වුණත් දැන් ලෝභ සිත් අට ගත්තාම සෝමනස්සයි. උපේක්ෂායි දෙකම තියෙනවා. නමුත් අකුසල්. ඊළඟට දෝමනස්සය ගත්තාම කෙලින්ම මේක පැහැදිලිවම අකුසල්. දැන් මේ ලෝකේ විවිධාකාර විදිහට අපිට කේන්ති යනවා, තරහ යනවා. ඉතින් එක එක්කෙනාට යන කේන්ති එක විදිහයි. ඉතින් මොන ආකාරයෙන් කේන්ති ගියත් මේ ලෝකේ හැම කෙනෙක්ම කේන්ති ගන්න තියෙන සිත් දෙකයි. ඒ සිත් දෙක තමයි දැන් කේන්ති ගැනීම විතරක් නෙවෙයි. කෙනෙක් අඬන්නේ ඒ සිත් දෙකෙන්. මොකද සිතක් නැතුව අපිට මුකුත් කරන්න බෑනේ.
එහෙමනම් කෙනෙක් කේන්ති ගන්නෙ, අඬන්නේ, ශෝක කරන්නේ, යම් කිසි දෙයක් පිළිකුල් කරන්නේ, පිළිකුල් කරනවා කියලා කියන්නේ පිළිකුල් භාවනාව නෙවෙයි. සාමාන්‍යයෙන් අර චී කියලා අපි අහක බලාගන්නේ. අන්නේ පිළිකුල. අන්නේ හැම දෙයක්ම කරන්නේ මේ සිත් දෙකෙන්. ඒ සිත් දෙක තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික හිත සසංකාරික හිත. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බුනොත්නේ. නැත්නම් අපිට කේන්ති යන්න විදිහක් නැහැ. දැන් අපි කැමති විදිහට, අපි පතන විදිහට, අපි හිතන විදිහට හැම දෙයක්ම අපේ ළඟට ලැබෙනවා නම් අපිට කේන්තියයිද? කේන්ති යන්න හේතුවක් නැහැ. අපිට කේන්ති යන්නේ පින්නතුනි අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම්. නැත්තම් ගැටෙන අරමුණක් හම්බෙනකොට තමයි අපිට කේන්ති යන්නේ. එහෙම නැත්තම් අපිට කේන්ති යන්නේ. එතකොට බලන්න ගැටෙන අරමුණක් කියලා කොහොමද දැන් පටිඝ සම්පයුත්ත. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි දැන් ඔන්න මේ විහාරස්ථානේ ඉඳලා එළියට යනවා. විහාරස්ථානේ ඉඳලා එළියට යනකොට දැන් පෙහෙවත් සමාදන් වෙලා හවස සිල් පවාරණය කළා වුණත් යනකොට ඉතින් මොකද හිතට ශික්ෂාපද පනවලා නැහැනේ. සිල් සමාදන් වෙලා හිටියයි කියලා හරියන්නේ නැහැ ඉතින්. හිත හදාගත්තේ නැත්නම් Taman ජීවිතේ දකින්න අකමැතිම පුද්ගලෙක් ඉස්සරහට එනවා. එයා දකින්නකොට අපිට සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? සෝමනස්සයක්ද ඇති වෙන්නේ දෝමනස්සයක්ද? දෝමනස්සයක් ඇති වෙනවා. අන්න බලන්න ගැටෙන අරමුණක් හම්බුණා ඒ වෙලේම හිත දුම්නසටපත් වුණා. එක පාරම කේන්ති ගියා මේ මනුස්සයාට මොන හරි දෙකක් කියලා යන්න ඕනේ. කියලා උන් ඉතින් අර සිතෙන් තරහ ඇති කරගෙන ද්වේෂය ඇති කරගන්නවා. ඉතින් පළවෙනිම ද්වේෂය ඉතින් අර හිතේ කැළඹිල්ල ඇති වුණා. ඔය දේශයේ ඊළඟට ව්‍යාපාදයේ බවට පත් වෙනවා ප්‍රාර්ථනා කරනවා මෙයාට නම් හරියන්න එපා මුට වරදින්න ඕන ඔන්න ව්‍යාපාදේ එතනින් නවතින්නෙත් නෑ ඊළඟට මේක ක්‍රෝධේ හරියට අර දණ්ඩෙන් පහර කාපු සර්පෙක් වගේ ඉතින් අරයට විනාශයම කරන්න තමයි බලාපොරොත්තු. ඒකට මේ මූලික හිත බලන්න ගැටෙන අරමුණක් හම්බුණා හිත දෝමනස්සයටපත් වුණා එකපාරම කේන්ති ගියා. ඔන්න කේන්ති යන පළවෙනි හිත. දෙවනි හිත මොකද්ද? අර වගේම විහාරයෙන් එළියට යනකොටම අකමැතිම පුජ්‍යලේ හම්බුණා, ගැටෙන අරමුණක් හම්බුණා. හිත දෝමනස්සයටපත් වුණා. හැබැයි කේන්තිය ටිකක් යටපත් කරගෙන අද මං සිල් අරන් ඉන්නේ. ඔන්නෝවත් එක පැටලිලා වැඩක් නැහැ කියලා හිත හදාගෙන යන්න යනකොට ඔන්න බිරිඳ ළඟ ඉන්නවා. නෝන ළඟ ඉඳලා කියන ඔහොම බිම් බලාගෙන යන්න එපා. ඔහොම නිවට වේ වගේ හිටියොත් එහෙම අපිට හැමදාම වෙන්නේ නිවට වේ වගේ ඉන්න. ඔහොම ඉතින් කියලා කොහොම හරි මේ කේන්ති අවුස්සනවා. මම මේ නෝනලක් කරනවා කියනට නෙමෙයි කිව්වේ. උදාහරණයක්. තමහරට ඒක මහත්ය කරන්නත් පුළුවන්. එතකොට බලන්න පින්නතුනි අර කේන්ති අවුස්සන පොහොර දානවා. ඉතින් මට නම් හිතෙන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ අපිට කේන්ති යන වැඩියෙන්ම යන්නේ ඔය දෙවෙනි හිතින්. මොකද කේන්ති ගියහම මිනිස්සු ටිකක් පාලනය කරගන්න ගතිය තියෙනවා. හැබැයි පොහොර දානකොට ඒ කේන්තිය වැඩි වෙනවා. ඉතින් එහෙමනම් ඒක තමයි දෙවෙනි හිත. ඒ කියන්නේ උත්සාහවන්ත කාගේ හරි උනන්දුවකින් නැත්තම් පසු බැහැලා කේන්ති කියන්නේ ගන්නවා. ඒතර මේ හිතින්ම තමයි කෙනෙක් අඬන්නේ. අඬන්න වෙන හිතක් නැහැ ධර්මයේ දක්වලා නැහැ. අඬන්නේ දැන් බලන්න දැන් තමන් අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අඬන්නේ උන කෙනෙක් මැරුණාම ප්‍රියමනාප කෙනෙක් පුජ්‍යලයක් නැතුණාම අපි අඬනව නේද? ඒ අඬන්නේ මොකද? අඬන්නේ අපිට කරගන්න දෙයක් නැහැ දැන්. දැන් මේ පුජ්‍යලයා මැරිලායි. නමුත් ඒකට අපි අකමැති. අර ගැටෙන අරමුණක් හම්බුණා හිත දෝමනස්සයටපත් වුණා අපි අඬනවා. සාමාන්‍යයෙන් අපිට කරගන්න දෙයක් නැත්තම් තමයි අපි අඬන්නේ. කරගන්න දෙයක් තියෙනවා නම් අඬන්නේ නැහැ. ඒකයි ශෝක කිරීමේදී මේ දෝමනස්සේමයි පහළ වෙන්නේ. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් කරගන්න දෙයක් තියෙනවා කියලා කිව්වේ. දැන් අපි හිතමු දැන් මේ පන්සලටම ඇවිල්ලා යනකොට අපි සෙරප්පු දෙක ගලවලා ඉන්නේ. සෙරප්පු දෙක ගලවලා අපි ඇවිල්ලා තින් දැන් මේ කටයුතු කරලා යනකොටම Taman දකින්නවා Tamanගේ සෙරප්පු දෙක කවුරු හරි හොරෙක් කරයි යනවා. එහෙමයි. එතකොට ශෝක කරන්නේ නැහැ නේද? එතකොට අන්න මගේ සෙරප්පු දෙක හොරකම් කරනවා කියලා
කේන්ති ගන්නවා. හැබැයි සෙරප්පු දෙක නැති වෙලා නම් ශෝක කරනවා අනේ මගේ අලුත්ම සෙරප්පු දෙක. අර බලන්න එතකොට මේ දෙකම එකයි. පුජ්‍යලයා නැත්තම් ශෝක කරනවා. පුජ්‍යලයා ඉන්නවා නම් ද්වේෂ කරනවා. ඉතින් ඒ නිසා ඊළඟට අපි පිළිකුල ගත්තොත් ඒත් එහෙමයි. අපි හිතමු පාරේ යනකොට ඒ වගේ අපවිත්‍ර දෙයක් තියෙනවා. සතෙක් කුණු වෙලා මැරිලා ඉන්නවා. චී කියලා අහක බලා ගන්න අර ගැටෙන අරමුණක් හම්බුණා. ඉතින් කෙල ගහලා අහක බලා ගන්න. එතකොටත් පහළ වෙන්නේ දෝමනස්ස හිත්. එහෙමනම් සෝමනස්ස දෝමනස්ස කියන එක ඇත්තටම ලොකුවට විස්තර කරන්න පුළුවන්. දැන් කුසල් සිතක් ඇති කරගන්නකොට සෝමනස්සයෙන් කරන එක හොඳයි. හිත නෙළුම් මලක් වගේ තියාගෙන දැන් මේ ධර්ම සාකච්ඡාව අහනවා නම් තනි කරම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙනවා. ඉතින් එහෙම නැතුව සෝමනස්සයක් නැතුවත් මේක හොඳට උවමනාවෙන් අහන හැබැයි මධ්‍යස්තව එහෙනම් උපේක්ෂා සිත් පහළ වෙන්නේ ඒත් ඉතින් කුසල් සිතක්. ඒ නිසා මම හිතනවා මේ සෝමනස්සය දෝමනස්සය පිළිබඳව මේ ප්‍රමාණවත් කියලා. එහෙමයි සර සිත සම්බන්ධයෙන් සිතේ ඇතිවන වේදනාදිත්වයක් ගැන තමයි දැන් සෝමනස්ස දෝමනස්ස කියන කාරණේ. මොකද අපිට නිතර අහන්න ලැබෙන හින්දා මම මේ කාරණේත් මෙතනදී විමසුවේ. ස්වාමීන් වහන්සේ දැන් එතනේ ප්‍රශ්නෙට එනකොට අපි කියවනේ සමහර සැප වේදනා තියෙනවා. ඒ සැප වේදනා විඳිනකොට අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය කොහොමද ස්වාමීන් වහන්සේ වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා සමහර වේදනා විඳිනකොට මේ අකුසල් වැඩෙන්නේ, කුසල් පිරිහෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ඇත්තටම මෙතනදී සමහර වේදනා තියෙනවා. ඒ වේදනා විඳින්න ගියාම වේදනා කියන්නේ අතර සැප වේදනා. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම මෙතන කියන්නේ අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. කුසල් පිරිහිලා යනවා. ඉතින් මොනවද මේ වේදනා කියන එකයි අපේ ස්වාමීන් වහන්සේ අහන්නේ. මොනවද ඒ తত্ত্বය? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් බලන්න මිනිස්සු සැප අපේක්ෂාවෙන් අකුසල් කරනවා. දැන් සැප බලාපොරොත්තුෙන් ඕන දෙයක් කරනවා. සැපක් විඳින්න පුළුවන්. හැබැයි වැඩෙන්නේ අකුසල්. දැන් බලන්න අපි හිතමු ප්‍රාණඝාතය කරනවා. සමහරු සත්තු මරනවානේ. සත්තු මැරීම සමහරුන්ගේ විනෝදාංශය. සමහරව ඉතින් සතියන්තේ අර බිලි කොක්කක් අරගෙන ගිහිල්ලා දාගෙන ඉන්නවා. සතෙක් මාළුවෙක් අහු වුණාට පස්සේ මාළුවා උඩ දඟලනකොටද මේගොල්ලන්ට හරි සතුටුයි. උඩ පැන පැන hina වෙනවා. මේ අහවල් මාළුවෙක් අහු වෙලා තියෙන්නේ, ලොකු මාළුවෙක් අහු වෙලා තියෙන්නේ. ඉතින් අර දඩයන් කරන මිනිස්සයා ඒක දැකලා සතුටු වෙනවා. අර දැන් බලන්න පාරක යනකොට සමහර විට බල්ලොන්ට ගල් වලින් ගහලා hina වෙනවා සාන්නහස. ආන්න හරි. අර ඒකේ يعني ඒක විනෝදාංශයක්. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා මේ වෙඩික්කරු දඩේ මේ යනවා මේ විනෝදාංශයට. සමහරවිට සල්ලි ටිකක් දීලා ඕන මත් ටිකක් ගෙනලා කන්න බැරි කමක් නෙවෙයි. නමුත් අර සතා මරණ එකේ විනෝදාංශයට අකුසල් කරනවා. එතකොට බලන්න එතන සැපයක් ලැබෙන්න පුළුවන්. සැපයක් මොකද අර තුවාලයක් අහනවා වගේ ඉතින් එයා තමන් අපේක්ෂා කරන දේ නිසා ඉතින් සතුට වෙනවා. හැබැයි සැපයක් විඳිනවා නමුත් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න ස්වාමීන් සමහරු හොරකම් කරනවා. සැප බලාපොරොත්තුෙන් ඇත්තටම සැප බලාපොරොත්තු වෙන්න හොරකම් කරන්නේ. ඉතින් හොරකම් කරනවා. ඒ ජීවිතය ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම අන්ත දුප්පත්. කිසිම කුසට ආහාරක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ, හිතට සෙවණක් නැහැ, හිතට නිවනක් නැහැ. අන්ත අසරණයි. එහෙමයි සර්. එතකොට බලන්න සාමාන්‍ය හොරකම් කරන වෙලාවට ඔක තේරෙන්නේ නැහැ. සමහරලාට සමහරු හොරකම් කළා ඒක සාධාරණීකරණය කරනවා. අනේ ඉතින් මම මේ කරේ අහවල්ලු මෙහෙමනම් අපේ ප්‍රධාන අය මෙහෙමනම් ඇමතිතුමා මෙහෙමනම් අනිත් අය මෙහෙමනම් අපි වගේ අය මේ පොඩි හාප් සීට් එකක් ගත්තට මොකද වෙන්නේ? එහෙමනේ හිතන්නේ. ඉතින් අපි මේ ළමයින්ට උගන්වන්න ඕන නිසානේ මේ දෙමව්පියන්ට සලකන්න ඕන නිසානේ අපි මේ වගේ දෙයක් කරන්නේ. හැබැයි ඉතින් අපායට වැටුනහම අර ධනංජානි සූත්‍රයේ තියෙන විදිහට එහෙමයි සර්. අපායට වැටුනහම ඔය අම්මා එනවාද අපිව බේරගන්න? අපි කැපවිච්ච අපේ ඒ දරුවෝ එනවාද අපිව බේරගන්න?
නෑ එන්නේ කාටවත් එන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා සමහර සැප තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා කියලා කිව්වේ ඒකයි. දැන් බලන්න හොරකම් කිරීමෙන් ඒක වෙනවා. ඊළඟට සැප අපේක්ෂාවෙන් කාමයේ වර්ධව හැසිරෙනවා. ඒක තුවාලයක් අහනවා වගේ ඉතින් සැපයක් නැත්තේ නෑ තියෙන්න පුළුවන්. හැබැයි මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒ වගේ විපාක දිහා බැලුවම තේරෙන්නේ කෙලින්ම අකුසල් වැඩිලා තියෙන. මොකද නිරේයට යනවා ඊළඟට ඉපදුනාම පුරුෂයෙක් නම් ස්ත්‍රියක් වෙනවා. নানা ප්‍රකාර දේවල් හට ගන්නව නිසා. පැහැදිලිවම දැන් ඇත්තටම කාමයේ වර්ධව හැසිරීමේ විපාක හැටියට දැන් ස්ත්‍රියක් වෙනවා නම් ඒක මම කියන්නේ ස්ත්‍රියක් වෙන එක ඊට වඩා බරපතලයි. දැන් මිනිස්සෙක් වුණොත් ජැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසකයි. එහෙමයි සාමාස. එතකොට බලන්න ඉතින් මේ ඔක්කොම මේ අර ස්වල්ප වේලාවක ලැබෙන මේ සැප වේදනාව මුකුත් ඒකේ අකුසලයක් කුසලයක් කිසි දෙයක් කල්පනා කරන්නේ නැහැ. එතකොට දැන් එයාගේ වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඔය බොරුව සමහරු ඉන්නවා මේ බොරුවට ඇබ්බැහි වෙලා ජීවිතේට හුරු වෙලා තියෙනවා. ඇත්තටම මේ සමහර දේවල් අපි කරනවනේ එක එක දේවල් බලාපොරොත්තු වෙන්නේ. සමහරු බොරු කියනවා නිර්පරාදෙම. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මේ නිකාම් බොරු කියන ඒ තරමට ඒක ඇබ්බැහි වෙලා. එතකොට බලන්න සැප ලබා ගන්න සමහර බොරු කියන තමන්ගේ දරුවෝ ඉදිරියේ බිරිඳ ඉදිරියේ කියන මම බොරුවක් කිව්වා. ඔක්කොම අහුණා කිය හිනා වෙවි. ඒක ඉතින් බොරුව සතුටු වෙනවා. සැපයක් ලබනවා. ඊළඟට කාට හරි බයිනවා පරුස වචනේ. මං හොඳ දෙකක් කිව්වේ. ඒ කුණුහරුපේ ආයෙත් කියනවා. එහෙම කියන්නේ නැද්ද මිනිස්සු? කියනවා මම මේ වචනේ කියලා බෑන්නේ. ඒකෙන් සතුටු වෙනවා. ඊළඟට හොඳ කේලමක් කියනවා. මං ගාන්ට වැඩේ සෙට් කරා. ඔහොමනේ මිනිස්සු කියන්නේ. එතකොට බලන්න පින්නතුනි සැපයක් විඳිනවා නමුත් ඒකේ විපාක දන්නේ නැහැ. එහෙමනම් දැන් බලන්න අර ඒ විදිහට මේ කටින් සැප බලාපොරොත්තුෙන් වචන පාවිච්චි කරනවා. හැබැයි සැපයක් ලැබෙන්න පුළුවන් එයා අපේක්ෂා කරන දෙයක් නේ. හැබැයි වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරීලා යනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මත් වතුර. මත් වතුර ගත්තාම සමහරුන්ට මේ බෝතලේ දකින්නකොට පුදුම සතුටන්නේ නේද? එහෙම තියෙන්නේ. හැබැයි ඉතින් ඕක බිව්වට පස්සේ ඉතින් මොනවද වෙන ටික හිතා ගන්න පුළුවන්. එතකොට බලන්න සාමාන්‍යව මත් වතුර බිව්වහම ඉතින් අපාගාමි වෙනවා. ඒ වගේම මිනිස්සෙක් වුණත් ධර්මයේ සඳහන් වන්නේ මොලේ කලඳක් නැහැ. ඔය සමහරු ඉන්නේ ඒකට හේතුව ඔය. එහෙමනම් බලන්න මත් වතුරට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒක බොන වෙලාවේ සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි සැපේකුත් නැහැ. මොක බොනකොට ඉතින් පුදුම නිකන් මහා කසායක් බොනවා වගේ බොන්නේ නේද? නමුත් ඉතින් ඒ තියෙන ඇබ්බැහිය. නමුත් බලන්න ඉතින් ඒක ආස්වාදයක් තියෙනවා. හැබැයි සැපයක් ලැබෙන්න පුළුවන්. නමුත් කුසල් පිරිහෙනවා අකුසල් වැඩෙනවා. නැත්නම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒකට මම හිතනවා ස්වාමීන් වහන්සේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියපු කතාව මම හිතන්නේ මේ කාටත් පැහැදිලි වෙන්න ඇති. එහෙමයි සානස් මට ස්වාමීන් වහන්සේ මතක් කරනකොට කතාවක් මතක් වුණා. අර പ്രേත වස්තුවේ කතාවක් තියෙනවා අම්බලට්ටික പ്രേත වස්තුව කියලා. ඉතින් ඒකේ සඳහන් වෙනවා මේ තමන්ගේ නිවසේ හිටපු තමන්ගේ නංගි විවාහ වුණු බෑනා නාන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නංගි විවාහ වුණු බෑනා නාන්න ගියාට පස්සේ ඒ නංගිගේ අයියා ඒ බෑනා නාන්න ගිය තැනට ගිහිල්ලා රෙදි ටික හංගනවා ස්වාමීන් වහන්සේ. සතුටට හංගන්නේ දැන් hina වෙලා මේක පස්සේ දෙනවා කියලා හංගලා තියලා මේ පස්සේ කතා කරලා ආපහු දෙනවා. දීලා ඉවරුණාට පස්සේ මේ දෙන්න කඩයක් කරේ. ඉතින් බෑනා හොරකම් කරනවා. හොරකම් කරගෙන ඇවිල්ලා අර කඩේම තියලා විකුණවුවා. විකුණනකොට රජ පුරුෂයන්ට අහුවෙලා මේ දෙන්නම මරන්න තීරණය කරා. ඉතින් මරන්න තීරණය කරනකොට බෑනා උල තියලා මරන්න තීරණය කරා. ඒ වගේම නංගිගේ අයියා හිස ගසා දමලා මරන්න තීරණය කරා. ඉතින් නංගිගේ අයියා බොහෝ පින්කම් කරා.
අර හිස ගසාන වෙලාවේ මතක් වෙලා තියෙන අර රෙදි ටික හංගපු කාරණේ. ඒ කාරණෙන් ස්වාමීන් වහන්සේ විමාන ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. විමාන ප්‍රේතෙක් වෙලා ඇඳුන් නැතුව. ඉතින් ඒ තන පෙන්නනවා ශාරීරියේ සුවඳවත්ලු. ඒ කියන්නේ පෙර කරපු පින් හින්දා අනුන්ගේ ಗುಣ කියලා තියෙනවා මේ පුරුෂයා. ඒ ಗುಣ කියපු හින්දා ශාරීරියේ සුවඳවත්. හැබැයි අර විහිළුවට කියලා අර රෙදි ටික හංගපු එක නිසා එයින් යම් සුවයක් වින්දා ඒ වෙලාවේ. එයින් විපාකයේ වශයෙන් പ്രേත ලෝකෙ ගිහිල්ලා අර විදිහට විමාන ප්‍රේතයෙක් වෙලා ඇඳුන් නැතුව උප්පත්තිය ලබන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි අර සියුම්ම බැලුවම සියුම් සැප වේදනා විඳින්න ගියත් ඒක අකුසලයක් බවට පත් වෙනවා. අකුසලයක් වෙන විදිහට විඳින්න ගියොත්. ඉතින් ඒක මේ පින්වත් පිරිස ස්වාමීන් වහන්සේත් හොඳ ආකාරව මතක් කරා. ස්වාමීන් වහන්සේ තවත් කාරණයක් එතනදී අපි මතක් කරා මුල කාරණා මතක් කරගෙන එනකොට සමහර සැප වේදනා තියෙනවා. ඒවා විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා. ඉතින් ඒ කාරණය කොහොමද ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්නේ? කුසල් වැඩෙන්නේ අකුසල් පිරිහෙන්නේ? ඔව්. දැන් ඇත්තටම මේ ඒ සැප වින්දර කමක් නැහැ. දැන් එතකොට බලන්න මේ ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. එහෙම සැපේකුත් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ සැප මේ පින්නතුලට විඳින්න පුළුවන්. මොනවද ඒ සැප? දැන් බලන්න සමහර අය සැප විඳිනවා දන් දීලා සැප විඳින අය නැද්ද? කොච්චර ඉන්නවද දන් දීලා සැප විඳින අය? අනේ මං දන් දුන්න මං අහවල් තැනට දන් දුන්නා ඒවා හිතා සතුටු වෙනවා. ඉතින් ඒ සැපේ විඳට කමක් නැහැ කියනවා. සමහර දරුවෝ කියනවා අපිට අපේ අම්මට මොන විටමින් ගිහින් දුන්නත් මොනවා ගිහින් දුන්නත් කොච්චර සැලකුවත් එච්චර ගාණක් නැහැ වැඩක් නැහැ. එයාට ඕන සාමන සල්ලි. මේ සල්ලි ඕන යාට මේ පොඩි ගහන්න නෙවෙයි. අර යාගේ පරි ඥාතීන් ඉන්න ඒ අයට දෙන්න. ඊළඟට ඒ දානමාන ආදී පින්කම් කරන්න ඒවා දෙනවා නම් හරි සතුටු. එතකොට බලන්න ඒ අම්මලාට දීලා සතුටු වෙනවා. ඒක හොඳයි. ඒ සැපේ වින්දට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා සීලවන්තව සිල් ගුණ වඩලා සතුටු වෙනවා. අනේ මම දැන් අවුරුදු 15ක් තිස්සේ මදුරුවෙක් මරලා නැහැනේ. සතුටු වෙන්න බැයිද? පුළුවන්. අනේ මං ඉදි කට්ටක දෙයක් හොරකම් කරලා නැහැනේ. සතුටු වෙනවා. අනේ මං දැන් මේ කාලය තුල මත්තුතර බින්දුවක් කටේ තියලා නැහැනේ. මුසාබසක් කියලා නැහැනේ. එතකොට බලන්න පින්නතුනේ මේ සැපයක් මහා පුදුම සැපයක්. සාමාන්‍යයෙන් ඔය නිකන් පංචකාමයේ පිනවනවා වගේ එකක් නෙවෙයි. මේක මහා නිර්ආමිෂ සැපයක්. අනේ මම මේ දේවල් කරලා තියෙනවා කියලා සමහරු සතුටු වෙනවා. මේ සැපයක් විඳිනවා. ඒ සැපේ විඳිනකොට මොනවද වෙන්නේ? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට දැන් බලන්න දැන් භාවනාවක් කරන කෙනෙක් අපි හිතමු මේ නීවරණ ටික යටපත් කරලා කාමය, ව්‍යාපාද, ඊළඟට ඔය තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ යටපත් කරාම හිත මහා පවිත්‍රායි. නෙළුම් මලක් වගේ. ඇත්තම කියනවා නම් පින්නතුනේ මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි නේද? පබස්සර මිදම් වික්කවේ චිත්තම් මේ හිත හරීම ප්‍රබහස්සරයි. මේ ආගන්තුකව ආපු මේ කුණු කන්දල් නිසා තමයි මේ හිත විනාශ වෙලා තියෙන්නේ. එතකොට අපිට ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඕනම කෙලෙසයක් කපන්න බැරි නම් ඉතින් අපි ඒව හැමදාම එකට බැඳිලා තියෙනවා නම් අපිට යථාර්ථය කරා යන්න බෑනේ. ඒ නිසා ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් සමත භාවනාවකින් මේ කෙලෙස් ධර්ම තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරලා තියෙනවා නම් පුදුම සැපයක් ලැබෙන්නේ. ඔය ධ්‍යාන සැපේ ගත්තාම කම් සැපයත් එක්ක ගාවන්නවත් බෑ. අහලකින්වත් යන්න බෑ. ඒක පුදුමාකාර සැපයක්. එතකොට බලන්න දැන් අපි හිතමු මෙතන ඉන්න අම්මා කෙනෙක් භාවනාවක් කරනවා. ඉතින් ඒ කර්මස්ථානයේ තුලම පැයක් විතර ඉන්න පුළුවන් හොඳට ආරමුණේ.
ඒ කාලය තුල කිසිම රාගයක්, දේශයක්, මෝහයක්, හිත විසිරී යෑමක් මුකුත් නැහැ. හරියට නෙළුම් මලක් වගේ හිත පවතිනවා. ඒක මහත් සැපයක්. එතකොට ඒ වගේ සැප වින්දට කමක් නැහැ කියනවා. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලවල කිසිම ධර්මයක් ලෝකේ නැහැ. ඒ කාලවල වල ඔය තාපසවරු මොනවා හරි භාවනා අරමුණකින් මේ කෙලෙස් යටපත් කරලා ඉතින් බ්‍රහ්ම ලෝක වලට යනවා. ධ්‍යාන සැපයෙන් ඉන්නවා. ඉතින් කල්ප ගණන් මේ ධ්‍යාන සැපයෙන් ඉන්නවා. ඒ සැප වින්දට කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා භාවනාවකින් කෙලෙස් යටපත් කරලා ලබන ඒ निराமிස සැපේ වින්දට කමක් නැහැ. ඒ සැපේ විඳිනකොට වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඒ නිසා පින්නතුනි විශේෂයෙන්ම අපි මේ වෙලාවේ හිතට ගන්නට ඕන මේ සිතෙහි තියෙන මේ රාගය කියන එක, ද්වේෂය කියන එක මේ වාගෙන් කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. ඉතින් මේවා මොකද? මේවා හරියට අර පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක්. හැබැයි මේවා යම් කිසි කාලයකට අපි බොහොම අමාරුවෙන් ක්‍රමානුකූලව යටපත් කරලා සැනසෙල්ලක් ලබනවා නම් ඒ සැනසෙල්ලෙහි තියෙන වටිනාකම සැපය කියානිම කරන්න බෑ. අපි ගත්තාම දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ওই බටහිර රටවල් වල විශේෂයෙන්ම දැන් බුරුම රටේ, තායිලන්තේ වගේ ලංකාවේ වගේ රටවල් වල කෙලින්ම විපස්සනා භාවනා කෙරෙනවා. එහෙමයි. දැන් බුරුම රටේ මහාසිය භාවනා මධ්‍යස්ථානේ කෙලින්ම විපස්සනාවෙන් පටන් ගන්න. නමුත් ඕක කරන්න බෑ බටහිර රටක. එහෙමයි. බටහිර රටක එකපාරම අනිත්‍ය කියන්නේ කිව්වොත් ඒ මිනිස්සු දුවයි. ඒ මිනිස්සු අනිත්‍යයක් අහන්න කැමති නෑනේ. ඒ නිසා තමයි දැන් ආචාර්ය බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා අද බටහිර මේ ධර්මයේ ප්‍රචලිත කරන්නේ සමතේ. සැපේ දෙනවා ඉස්සෙල්ලා. निराமிස සැපේ දෙනවා. මේ හිතේ තියෙන සාමය, මේ සැහැල්ලුව එයත්න්ට දෙනවා. ඒක දෙන්නේ සමත භාවනාව තුළින්. ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව ධර්මයට හරවන්නේ. දැන් ওই ගෝයන්කා භාවනා සෙන්ටර් තියෙන ලෝකේ මුස්ලිම් රටවල් වල පවා තියෙනවා. එතන කිසිම බුද්ධ ප්‍රතිමාවක් ඒ මුකුත්ම නැහැ. ඒගොල්ලෝ එන්නේ හිත සැහැල්ලු කරගන්න. ඉතින් භාවනාව කරගෙන යන හුස්ම රැල්ලයි භාවනාව කරගෙන යනවා. අන්තිමට මහා තනසිල්ලක් භාවනාව කරගෙන යනකොට මේගොල්ලන්ට තේරෙනවා මේක බුද්ධ ධර්මය. එතකොට ඒ ඇත්තෝ ධර්මයේ දකින්නේ අද අපි අපේ වාසනාවට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහෙම දැක්කහම අපට උතුරා යන සද්ධාාවක් ඇති වෙන එක ලොකු ලාභයක්. හැබැයි ඒ ඇත්තන්ට එහෙම නැහෙනි. ඒ ඇත්තෝ අර දැන් ප්‍රතිමාවක් තියලා තිබ්බනම් එන්නේ නැහැ. නමුත් ධර්මය ප්‍රගුණ කරගෙන යනකොට අනේ මේ තථාගත ධර්මය. ඉතින් ඒ ඇත්තෝ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ වැළඳ ගන්නවා. ඒ නිසා මේ සැපය ඇත්තට මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් එක ලොකු දෙයක්. ඒ නිසා මේ ඒ සැප විඳිනකොට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. එහෙමයි සනසර අපිට හරි ලාභයක් අර පතිරූපදේශ වාසෝචය කියනට අපි බෞද්ධයන් හැටියට ඉපදුණු රට බොහෝම වටිනවා. ඒ කියන්නේ අපිට කුසල් වැඩෙන සැප වේදනා උපදවා ගන්න ඕන තරම් දේවල් තියෙනවා. අර දස්සනීය අනුත්තරීය කියනකොට ස්වාමීන් වහන්සේ මතක් කරනකොට බුදු පිරිම වහන්සේ මතක් කරනකොට මට මතක් වුණේ රුවන්වැලි මහා සෑය විහෙර විහාර අනන්ත අප්‍රමාණ තියෙනවා. දැන් අපේ මේ පින්වත් පිරිස බොහෝ දුරට ගිහි අය මල් වතු নানা ප්‍රකාර සත්තු උද්‍යාන කොහේ හරි සංගීත ප්‍රසංග ඒ තැන් වලට නිතර රැස්වෙන ප්‍රමාණය වැඩි. නමුත් දැන් අපට පතිරූපදේශ වාසෝච කියන බුදුරජාණන් වහන්සේ පෙන්නපු බුදු අදන අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රටක්. ඒ නිසා අපිට අර සැප වේදනා උපදවා ගන්න පුළුවන් දස්සනීය අනුත්තරීය සවන අනුත්තරීය ඇසීමෙන් යහපත් වූ අනුත්තරීය ධර්ම උපදවා ගන්න පුළුවන්. මට අර ඒත් එක්ක මතක් වුණා ස්වාමීන් වහන්සේ අර අබිබු මහරහතන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණු මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණු අබිබු මහරහතන් වහන්සේ දසදහසක් සක් වලට හැඳ දේශනා කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ
මේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේට කොයි වගේ පුළුවන්ද කොයි සක්වලට ඇහෙන්න මේ කතා බහ නැත්නම් දේශනා කරන්න පුළුවන්ද? ඉතින් මේ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට යම් තාක් කැමැති වෙනවද ඒ තාක් පුරාවට පවතින සත්වයන්ට ඇසෙන්න මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියනවා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඇති වුණු ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියනවා. ඉතින් ඒ වෙලාවේ උදාය ස්වාමීන් වහන්සේ කියනවා ඔබගේ දෙයක් නෙවෙයිනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙයක්නේ. ඉතින් ඒ වෙලාවේ කියනවා උදාය එහෙම කියන්න එපා. මේ ඇති වුණු සිතුවිල්ලම ඇති කියනවා සත්වාරයක් සක්විති රජ වෙන්න. බලන්න එතකොට දර්ශනීය ශ්‍රවණ අනුත්තරීය කියන කාරණේ ඇති වුණු සැප වේදනාව ශ්‍රවණයෙන් ලැබුණු සැප වේදනාව කොයිතරම් කුසලයක් බවට පත් වුණාද? ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ අපි මේ තාක් දුරට අපි මේ කීටාගිරි සූත්‍රය අසුරු කරගෙන ධර්ම සාකච්ඡාව පවත්වන්න යෙදුණා. දැන් කාල වේලාවත් ඉක්මවා ගිහිල්ලා. ඉතින් අද දවසේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේ දැන් ඉතුරු කාරණා දෙකත් බොහොම කෙටියෙන් හරි කියලා දුන්නේ නැත්නම් මේක අසම්පූර්ණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. නාඩ දෙකකින් වගේ මම කියන්නම් ඇත්තටම කාලේ කළමනාකරණේ කියන්නේ ධර්ම කාරණා ඉස්මතු වෙලා එනකොට ඉතින් කාලේ යනවා තේරෙන්නේ නැහැ. එහෙමයි සර්. ඉතින් ඇත්තටම දැන් ඊළඟට කාරණයක් කියුණා සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. දැන් බලන්න සමහර දුක් විඳගෙන අකුසල් කරනවා. දැන් විඳින්නේ දුක. මහා දුක් විඳගෙන සත්තු මරනවා, හොරකම් කරනවා. ඉතින් විඳින්නේ දුක වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඊළඟට සමහර දුක් විඳගෙන දුක් විඳිනවා නමුත් කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද ඒ දුක්? දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා තමන් නොකා මේ රටේ ඉන්න එහෙම අම්මලා. තමන් කන්නේ ස්වල්ප දෙයක්. කැඳ බීලා ප්‍රණීත දන් දෙන අම්මලා මේ රටේ ඉන්නවා. ඒකෙන් දුකක් විඳිනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා බොහොම බැලුමට කාට හරි පේන්නේ මහා දුකක් විඳිනවා කියලා ඈත වනාන්තරවල දුතාංග දහරීව එක වේලක් වළඳගෙන ගලක් යට ඉඳගෙන ප්‍රතිපත්ති පුරනවා. කෙනෙකුට පේනවා මේක දුකක් වගේ. නමුත් එතන වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඊළඟට උපේක්ෂා වේදනා ගත්තහමත් එහෙමයි. සමහර උපේක්ෂා වේදනා තියෙනවා අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. සමහරු දැන් මධ්‍යස්ථව ඉන්නවා කියලා හිතාගෙන කුසල් කරන්නේ නැහැ. එහෙම අයට මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒ විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඒ තමයි දැන් බලන්න භාවනාවක් තුළ වුණත් මධ්‍යස්ථව දකිනවා නම් එතන කුසල්නේ. මොකද අපි දැන් සමාධියක් තුළ ඇලීලා ඉන්නකොට අපිට යථාර්ථයට යන්න බෑනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න නම් එතනත් මධ්‍යස්ථ වෙන්න ඕන. ඊළඟට අටලෝ දහමේදී මධ්‍යස්ථ වෙනවා නම් එතන කුසල්. අන්න බලන්න සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිනවා. මං හිතන්නේ දැන් කාල වේලාව ඉක්ම ගියා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තියෙන ඉතින් කීටාගිරි සූත්‍රය පින්නතුල කියවලා තව ඉතින් ධර්මඥානය ඇති කරගන්න කියලා අපි බොහොම කාරුණිකව මතක් කරනවා. ඉතින් අද දවසේ මේ පින්වත් පිරිසට බොහෝ වටිනා කියන ධර්ම සාකච්ඡාවක් මජ්ක්‍ධිම නිකාය ආශ්‍රය කරගෙන අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් අද ධර්ම සාකච්ඡාවට වැඩම කරන්න යෙදුණු ඒ අපගේ පූජනීය අවසරයි නම කියන්නේ මිරහවත්තේ ස්වාමින් වහන්සේට මේ සියලුම කුසලානිසංස ධර්මයන් ස්වාමින් වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ පිණිස හේතු වේවා. ස්වාමින් වහන්සේගේ ශාසනික ප්‍රතිපදාවන් සුවසේ පූර්ණේ කරන්න ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ වගේ මේ පින්වත් පිරිස අරමුණු කරගෙන ධර්ම සාකච්ඡාමය පින්කමක් සිද්ධ කරන්න දායකත්වයේ දක්වලා තියෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි තිලක් අබේතුංග මහතා සහ එම මැතිණිය පුතා ලේලිය ඇතුළු මිනිපිරියන් තිදෙනා සහ පින්සුවාන් පවුලේ අබේතුංග පවුල සහ සමර වික්‍රම පවුලේ සියලු දෙනා සහ සහෝදර සහෝදරියන්ගේ දායකත්වයෙන් ඉතින් ඒ අයගේ අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා
තිලක් අබේතුංග පවුලේ දෙපාර්ශ්වයේම නැසී ගිය දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වන තිලක් අබේතුංග පවුලේ දෙපාර්ශ්වයේම නැසී ගිය දෙමව්පියන් ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. සියලුම ඥාතීන්ට මේ පින් දෙක අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා අපි මේ පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මෙල්බන් නුවර පදිංචි ලලිත් සමරවික්‍රම පත්මිනී සමරවික්‍රම ඇතුළු ඒ පවුල් දෙකේම නැසී ගිය දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්ටත් පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාස 3කට පෙර අභාව ප්‍රාප්ත වසන්ත අබේතුංග මහතාටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කරන්න යෙදුණු සියලුම දෙනාටත් නම් සඳහන් නොකළ මේ පින්කමට දායකත්වයේ දක්වන සියලු දෙනා නම් මිය පරලෝ යන්න යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදී පිරිසටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. සියලුම ඥාතීන් මේ පින් දෙක අනුමෝදන් වීමෙන් සසර ගමන සුවපත් භාවයටපත් වී ප්‍රාර්ථනීය බෝධියකින් ඒ පිරිසටත් අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා අප විසින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා. තායිලන්තයේ පින්සුවාන් මැතිණිය ඇතුළු මාර්තු මාසයේ උපන්දිනයේ යෙදෙන පවුලේ සියලුම සමාජිකාවන්ට ඒ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව වාසය කරන අබේතුංග පවුලේ ඒ වගේම පින්සුවාන් පවුලේ සහ ලලිත් සමරවික්‍රම පත්මිනී සමරවික්‍රම ඇතුළු දරුවන් මුණුබුරු මිනිපිරියන් සහ බෑනාවරු ඇතුළු සමරවික්‍රම පවුලේ සියලුම සහෝදර සහෝදරියන්ටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා ඒ සඳහන් කරන්න යෙදුණු ඒ පවුල් වල වාසය කරන සියලුම දෙනාට මේ කුසලානිසංස ධර්මයන්ගේ ආනුභාවයෙන් නිදුක්භාවයේ නිරෝගීභාවයේ චිරජීවනය සුවපත්භාවයේ දිනෙන් දින උදාපත් වේවා. ඒ පිරිසටත් සසර ගමන සුවපත්භාවයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ පිරිසටත් නිවන් දකිනා ජාති දක්වා දුකක් පීඩාවක් කරදරයක් නැතුව ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා අප විසින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ රැස් කරන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ ඒ කටයුතු සම්පාදනය කරන සියලුම මහා සංඝරත්නය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් නිදුක්භාවයේ නිරෝගීභාවයේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා. අද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න යෙදුණු සියලුම පින්වත් පිරිසටත් සසර ගමන සුවපත් භාවයට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීමට මේ කුසල් හේතු වේවා. සියලු දෙවියොත් මේ පින් දෙක අනුමෝදන් වේවා. දෙවියන් අසේසුරෙන් සැප සම්පතින් දිනෙන් දින ආඩ්‍ය භාවයට දෙවියනුත්පත් වේවා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි ආකාසට්ඨා ච බුම්මට්ඨා කියන ගාථාව කියමින් දෙවියන්ටත් පින් පමුණුවමින් අපි මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.